අන්තිමට මොනවද කරේ පුතේ මේ 81 ද 2 ද ඉන්නේ ක්ලාස් එකේ 81 sir. 81 ද ඔව් sir. right මට කියන්න මොනවද කරේ කියලා පොදු ජර්නලේ අන්තිමට කරා. පොදු ජර්නල් ටියුට් එක පොඩ්ඩක් ගන්න අර පොදු ජර්නලේ ඔක්කොම නෝට් ටික ඇදුවද පොදු ජර්නලේ කරේ නෑ sir. සුළු මුදල් ජර්නලේ ඉවර කරා විතරයි. කොට පොදු ජර්නලේ අර ගණන් අර ටියුට් එක 7 වෙනි ගාන ඇදුවද කතා කරන්න පුතේ ළමයි නෑ sir. ඒකේ අන්තිමට හැදුවේ 4 වෙනි ගාන විතරයි. හරි ලියන්න මාතෘකාව පොදු ජර්නලය වීඩියෝ ඔන් කරන්න හරි වීඩියෝ ඔන් කරන්න තමයි වීඩියෝ ඔන් කරන්න තන්ත්‍රි වීඩියෝ ඔන් කරන්න මං ඔන් කරලා තියෙන්නේ sir. අනිත් කට්ටිය යස්නා වීඩියෝ ඔන් කරන්න නදීකා right තමයි මේ පොදු ජර්නලය කියන්නේ මොකක්ද තමයි මේ පොදු ජර්නලය කියන්නේ වෙනත් අපි ඉගෙන ගත්ත උපයෝගී පොත් ඒ කියන්නේ ගැනුම් ජර්නලය විකුණුම් ජර්නලය ආපසු එවුම් ජර්නලය ආපසු යවුම් ජර්නලය අන්නේ උපයෝගී පොත්වල ලියන්න නැති ගනුදෙනු දැන් ඉතින් වීඩියෝ ඔන් කරන්නේ කිව්වහම වීඩියෝ ඔන් කරනවා කවුරු හරි එකේ කෝප් කර ගමන් පොලිමට ඕප් කරගෙන යනවා කියන්නේ කට්ටල ගන්න මම මෙතන ඔක්කොම වීඩියෝ ඔන් කරන්න ඇති ළමයි ඒක තමයි කරන්නේ බලන්න ආපහු මේ පොදු ජර්නලය කියලා කියන්නේ වෙනත් උපයෝගී පොත්වල ලියන්න නැති ගනුදෙනු. ඒ කියන්නේ ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, ආපසු එවුම් ජර්නලය, ආපසු යවුම් ජර්නලය ඒවල ලියන්න නැති ගනුදෙනු ලියන්න සකහන් කරන්න තියන් ඉන්න උපයෝගී පොතට කියනවා පොදු ජර්නලය කියලා. එතකොට මේකෙදි වෙන්නේ අපි ඉගෙනගත්ත උපයෝගී පොත්වල ලියන්නේ නැති ගනුදෙනු තමයි මේකේ ලියන්නේ. එතකොට මේක ලියන ගනුදෙනු මොනවද? මේක ලියන ගනුදෙනු තමයි ප්‍රධාන වශයෙන් ගිණුම් කාලාච්ඡේදයේ ආරම්භයේ තියෙන ආරම්භක වත්කම් වලකී ඒ වගේම ගැළපිලි සටහන්, මාරු කිරීමේ සටහන්, කියවීමේ සටහන්,
ජංගම නොවනවත්කම් ණයට ගැනුම් හා ණයට විකුණුම් වගේ දේවල් තමයි මේක ලියන්නේ. එතකොට මේකේ ලියන්නේ ඇත්තටම අර වෙනත් උපයෝගී පොත්වල ලියා ගන්න බැරි ගණුදෙනු ටික තමයි ලියන්නේ. එතකොට මේකේ ගණුදෙනු සටහන් කරන්න තියන් ඉන්න මූලාශ්‍ර ලේඛනයේ කියනවා මොකක්ද ජර්නල් වවුචරය කියලා. ජර්නල් වවුචරය. ඒතකොට පොදු ජර්නලයේදී වෙන්නේ වෙනත් උපයෝගී පොතක මොකක් හරි ලියන්න බැරි නම් ඒක තමයි සටහන් කරන්නේ. right බලන්න ඔයාගේ ටියුට් එකේ 32 වෙනි ප්‍රශ්නේ. ටියුට් එකේ 32 වෙනි ප්‍රශ්නේ. ආනවා බලන්න පොදු ජර්නලය කියන්නේ මොකක්ද? ලියන්න වෙනත් උපයෝගී පොත්වල සටහන් නොකරන ගනුදෙනු වෙනත් උපයෝගී පොත්වල සටහන් නොකරන ගනුදෙනු සටහන් කිරීම සඳහා වෙනත් උපයෝගී පොත්වල සටහන් නොකරන ගනුදෙනු සටහන් කිරීම සඳහා තබා ගන්නා උපයෝගී පොතේ ඊළඟට අහනවා මේ පොදු ජර්නලේ ලියන ගනුදෙනු මොනවද කියලා 33 වෙනි ප්‍රශ්නේ. ලියන්න 1 ආරම්භක සටහන්. ආරම්භක සටහන්. ආරම්භක සටහන්. ඊළඟට මාරු කිරීමේ සටහන්. ඊළඟට පියවීමේ සටහන්. ඊළඟට ගැළපිලි සටහන්. ඊළඟට ජංගම නොවන වත්කම් ණයට ගැනුම් හා ණයට විකුණුම්. ජංගම නොවන වත්කම් ණයට ගැනුම් හා ණයට විකුණුම්. තනුට කියලා ඉවරද? පහයි සර්. පහයි. මාරු කිරීමේ සටහන් ඉවරද? ඔව් සර් ඉවරයි. පියවීමේ සටහන්? ඔව් සර්. වැරදි නිවැරදි කිරීමේ සටහන් ඉවරද? නෑ සර්. කියන්නේ වැරදි නිවැරදි කිරීමේ සටහන්. හරි. බලන්න ඊළඟ ප්‍රශ්නේ මේ 34 ආරම්භක සටහන් කියන්නේ මොකක්ද? තමයි ඇත්තටම ආරම්භක සටහන් කියලා කියන්නේ මේ ව්‍යාපාරයක් ආරම්භ කරන වෙලාවේදී හරි ගිණුම් වර්ෂය ආරම්භයේදී ව්‍යාපාරය සතු වත්කම් වගකීම් සටහන් කරන්න තියන් ඉන්න සටහන. අපි ඒක තව ටිකකින් හදනවා. ලියන්න මෙහෙම ගිණුම් කාලච්ඡේදයේ ආරම්භයේදී හෝ ගිණුම් කාලච්ඡේදයේ ආරම්භයේදී හෝ ව්‍යාපාරය ආරම්භ කරන අවස්ථාවේදී
ව්‍යාපාරය සතුව පවතින වත්කම් වගකීම් හිමිකම් සටහන් කිරීම සඳහා සබා ගන්නා සටහන් වේ. බලන්න ළමයි ඊළඟ කාරණේ මාරු කිරීමේ සටහන්. ළමයි මාරු කිරීමේ සටහන් කියන්නේ එක ගිණුමක වටිනාකම තවත් ගිණුමකට මාරු කරන්න තියන්නේ සටහන. ළමයි මේ සමහර ගුරුවරු උගන්වනවා මාරු කිරීමේ සටහන් නෙමත් පියවීමේ සටහන් කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි ඈ. තමයි පියවීමේ සටහන් කියලා කියන්නේ ගිණුම් වර්ෂයක් අවසානයේදී වග වියදම් සහ ආදායම් ගිණුම් වල තියෙන ශේෂ ටික මේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට මාරු කරන්න තියන් ඉන්න සටහන් වලට තමයි මේ මොකක්ද පියවීමේ සටහන් කියලා කියන්නේ. ඒක මාරු කිරීමේ සටහන කියන්නේ එක ගිණුමකින් තව ගිණුමකට මාරු කරන්න තියන් ඉන්න සටහන. පටලව ගන්න එපා මේ දෙක. right. එහෙනම් ඔයාලගේ සාහන මාරු කිරීමේ සටහන් මෙහෙම ලියන්න. එක ගිණුමක වටිනාකම තවත් ගිණුමකට මාරු කිරීම සඳහා සබා ගන්නා සටහන් වේ. එක ගිණුමක වටිනාකම තවත් ගිණුමකට මාරු කිරීම සඳහා සබා ගන්නා සටහන් වේ. ළමයි ඊළඟට අහනවා පියවීමේ සටහන් කියන්නේ මොකක්ද? ලියන්නේ මෙහෙම ගිණුම් කාලච්ඡේදයක ලාභය හෝ අලාභය ගණනය කිරීම සඳහා ආදායම් හා වියදම් ගිණුම් වල ශේෂ විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට මාරු කිරීම සඳහා සබා ගන්නා සටහන් වේ. නෝට් පොතට එන්න. නෝට් පොතේ ලියන්න පියවීමේ සටහන්. ළමයි මේ පියවීමේ සටහන් ඔන්න බලන් ඉන්න මම පෙන්නන හැටි. ළමයි සාමාන්‍යයෙන් මේ වියදම් ගිණුම් වලට තියෙන්නේ මොන ශේෂද? හර ශේෂයක්. ඇයි වියදම් නිසා.
ආදායම් ගිණුම් වලට මම කිව්වා තියෙන්නේ බැලශේෂ. සාමාන්‍යයෙන් මම කිව්වා වත්කම් සහ වියදම් ගිණුම් වලට තියෙන හරශේෂ. ඒ වගේම වගකීම් ප්‍රාග්ධනය ආදායම් ඒ ගිණුම් වලට තියෙන බැලශේෂ. එන්න මේ වියදම් සහ ආදායම් ගිණුම් වල ශේෂ විස්තීර්ණ ආදායම් ප්‍රකාශයකට මාරු කරන්න. කොහොමද මාරු කරන්නේ? දැන් අපි ගැවුවොත් මෙතන විස්තීර්ණ ආදායම් ප්‍රකාශය කොහොමද මාරු කරන්නේ? මේ වියදම හරපැක් එකතු කරලා බැලට ඇවිල්ලා මේක මාරු කරනවා VRA කියලා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. මෙයා බැල එකතු කරලා මේ හරට ඇවිල්ලා මෙන්න හර වෙනස ගන්නවා. ඒක මාරු කරනවා VRA කියලා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. ඔයගොල්ලෝ මතක ගන්න විස්තීර්ණ ආදායම් ප්‍රකාශය අපි ලියන්නේ උඩින්ම ලියන්නේ ආදායම්. ඊළඟට ඒකෙන් අපි වියදම් ටික අඩු කරලා සුතලාභය හෙව්වා. ආන්නේ වියදම තමයි ඒ තියෙන්නේ. මෙන්න මේ වියදම මේ තියෙන්නේ. මෙන්න මේ ආදායම තමයි මේ තියෙන්නේ. ආන්න ඕකන තියාගන්න සතහන තමයි අපි කියන්නේ මොන සතහනද පියවීමේ සතහන කියලා. ඕක ළමයි මාරු කිරීමේ සතහන නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. හරි. ලියන්න සම්පකාරයක් දාලා පොතේ ලියන්න. පියවීමේ සතහන් ගිණුම් තබන ආකාරය කියලා මේක හදාගන්න. පස්සේ අපි ලියමු. පියවීමේ සතහන් ගිණුම් තබන ආකාරය.
ළමයි හරිද? හරි සර්. right. ලියන්න මෙහෙම තරුවක් දාලා වියදම් මාරු කිරීම. වියදම් මාරු කිරීම. දිස්ත්‍රාණ ලියන්න රෝලක් කරලා රතු පෑනේ. විස්තීර්ණ ආදායම් ප්‍රකාශය හර වියදම් ගිණුම බැල. විස්තීර්ණ ආදායම් ප්‍රකාශය හර වියදම් ගිණුම බැල. විස්තීර්ණ ආදායම් ප්‍රකාශය හර වියදම් ගිණුම බැල. ඊළඟට ආදායම් මාරු කිරීම. ආදායම් මාරු කිරීම. කොහොමද ආදායම් මාරු කිරීම රතු පෑනේ ලියන්න? ආදායම් ගිණුම හර විස්තීර්ණ ආදායම් ප්‍රකාශය බැල. ආදායම් ගිණුම හර විස්තීර්ණ ආදායම් ප්‍රකාශය බැල. හරි. ගන්න ගණන් හදන ටියුබ් එක පස්වෙනි ගාන. ගණන් හදන ටියුබ් එකේ පස්වෙනි ගාන. බලන්න 2021 1 දින තරත් ව්‍යාපාරයෙන් උපුටාගත් තොරතුරු ටිකක් අපිට තියෙනවා. අපිට කියන්නේ අවශ්‍ය වන්නේ ආරම්භක ප්‍රධාන කියන පොදු ජර්නලය තුල. තාලේ ජර්ගිනු. ළමයි ආ පොදු ජර්නලයක් හදන්න මෙන්න මෙහෙම අගර තීරු දෙකක් වෙන්න හැදුවා නම් හරි. අභ්‍යාසාංක 5 කියලා යන පොදු ජර්නලය. මෙන්න මෙහෙම අගර තීරු දෙකක් හදන්න රූල් දා හතරක් වගේ මේකේ හර බැර කියලා මේ පොදු ජනලයේ ආකෘතිය මේමයි හර බැර. උඩින් යන පොදු ජනලය. පොදු ජනලය. තග්ගාලා ගිනුම පස්සට ගන්නන්න දැන් පොදු ජනලය හදමු. තමයි සාමාන්‍යයෙන් මේ පොදු ජනලය අපි දැන් ආරම්භක ස්ථාන ලියනකොට පුතා Excel වත්කම් ටික ලියන. සාමාන්‍ය පොදු ජනලයේ ලියන ක්‍රමවේදය තමයි හරතකහන පුතේ අයිනට කරලා ලියනවා. මෙතන හර කියලා ලියනවා. පෙරසටහන පොඩ්ඩක් ඈඩ් කරලා ලියනවා. පෙර කියලා ලියන්නේ නැහැ. ඒකයි ක්‍රමවේදය. එහෙනම් අපි එතන වත්කම් ටික හොයාගෙන වත්කම් ටික ලියමු. අපි දන්නවා වත්කම් වල තියෙන හර ශේෂ නිසා. එහෙනම් يعني ඉඩම් ගොඩ කියන්නේ වත්කම අයිනට මෙන්න ලියන්න. ඉඩම් ගොඩ නැගිලි. හර කියලා ලියන්න. 2,50,000 ඊළඟ මෝටර රට 1,40,000 මෝටර රට හර 1,40,000 ලිබඩු 50,000 වත්කම් ටික එක්සෙල් ලියන්න 50,000
හර 48,000. ණය ගැටිපාලන කියන්නේ වත්කම 25,000. ණය හිමිපාලන උපජිත වියදම් ගන්න බෑ. ඉදිරියට කළ රක්ෂණය ගන්න පුළුවන්. ඒක වත්කමක් වැඩිපුර වියදමක් ගෙවුවා නම් වත්කමක් 800යි. තොගේ 8,000. ආයෝජන 25,000. ඔන්න හරසටහන් ටික ලිව්වා. මොනවද ඔක්කොම වත්කම් තමයි ලියන්නේ උදේ. බලන්න මම අයිනටම කරලා ලිව්වා. ඔගොල්ලෝ ලියන්න. මෙතන හර කියලා ලිව්වා. වත්කම් ටික ඔක්කොම හරට ලියන්න ඕන. හරිද? ඕකේ කරන්න ලියවනම්. ඕකේ කරන්න. හරි සර්. මේක ලියලා ළමයි ඉන්නවද? නෑ. එහෙනම් බැරසටහන් ටික ලියන්න ගවකීම් ටික. මේ ඔය 25000 තියෙන්නේ මොනවටද? බැර කියලා ලියන්න. ණය ගැටිපාලනද? excuse me sir. 25000 තියෙන ණය ගැටිපාලනද? ණය ගැටිපාලන වත්කම්. හරි. ඊළඟට ණය හිමිපාලන පොඩක් ඈඩ් කරලා ලියන්න බැර කියලා ලියන්නේ නෑ. ණය හිමිපාලන 7,500යි. උපදිත විදුලිය 450යි. එච්චරයි පුතේ වගකීම් දෙකකට තියෙන්නේ. එහෙනම් මේකේ ප්‍රාර්ථනය දීලා නැහැ නම් ප්‍රාර්ථනය කියලා ලියන්න. රවුමක් ගහන්න අපි හොයා ගන්න ඕන එකතු කරන්න ඉරියන්නේ. අපි දන්නේ නැහැ. කොහොමද මෙයා හොයාගන්නේ? ප්‍රාර්ථනය දීලා නැහැනේ. එහෙනම් හොයා ගන්න ඕන. බලන්න එකතු කරොත් හර පැත්ත වැඩි 2,50,000 1,40,000 50,000 48,000 25,000 800යි 8,000 25,000යි ඔයගොල්ලෝ එකතු කරන්න 5,46,800යි ඒක මේ පැත්තට ගේන්න අඩු ගන්නවා 8,500යි 450යි 5,38,000 850යි ආන් එක ප්‍රාර්ථනය අන්ත ප්‍රාර්ථනය හෙව්ව හැටි මේක තේරුණාද ඔව් ළමයි මේ පොදු ජර්නලේ යමක් ලියුවා නම් ඒ ගණදරු විස්තර කරන වාක්‍යයක් කියන්න ඕන. ළමයි මේ වාක්‍යයට කියනවා සංලක්ෂය කියලා. සංලක්ෂය කියන්නේ කොහොමද? ගණදරු විස්තර කරන වාක්‍යයක්. දැන් මේ ආරම්භක වර්ගම වශයෙන් සටහන් කරේ. එයා ලියනවා මෙතන වරාන් ඇතුළේ ලියන්න. ආරම්භක වර්ගම් වගකී හිමිකම් සටහන් කළා. ඉලක්කයි. ආරම්භක වත්කම් වගකීම් හිමිකම් සටහන් කළා. ඔහොම පොදු ජාලේ ලියන්නේ. ළමයි පොදු ජාලේ මේ සංලක්ෂය නොලියුවොත් විභාගෙදී ලකුණු කපනවා. හැබැයි ලිව්වා කියලා ලකුණු වැඩියෙන් දෙන්නේ නැහැ. ලකුණු වැඩියෙන් දෙන්නෙත් නැහැ. නොලියුවොත් ලකුණු කපනවා. ඒක තමයි ක්‍රමවේදය. ඒ නිසා ලියන්න ඕන. සින්දුවක කෑල්ලක් හරි කමන්නේ ලියලා තියන්න ඕන මොකක් හරි. හරිද? ඔය ආත්ම සින්දුවේ කෑල්ලක් හරි කමන්නේ මේක මෙතන තියන්න ඕන ලියලා. ඒක තමයි
කරන්න ඕන. right දැන් එහෙනම් මේකේ ලෙජර් කියනවා හදපු ලෙජර් කියනවා මොන පොතේ 1 2 3 4 5 6 7 8 9 10 11 හරි ගිණුම් හදමු දෙපැත්තට 11ක් ඒ කියන්නේ මෙහෙමයි හර තියෙන දේවල් හරටක් බැර තියෙන දේවල් බැරටක් හිදින යන්න ඕන දැන් කොහොමද වත්කම් හරට වගකීම් බැරට එහෙනම් පොදු ලෙජරේ කියන ලියලා පුතේ ගිණුම් ටික හදන්න. ඉඩම් ගොඩ නැගිලි. හරපැත්තේ ලියන්න ශේෂය ඊගේ 250000. අන්න ඒ විදිහට වත්කම් සෙට් එකේම හරපැත්තේ ශේෂය ඊගේ කියලා ලියනවා. වගකීම් ටිකේ බැල පැත්තේ ලියනවා. ටක් ගාලා හදන්න. මෝටර රථ. ඊගේ 140000. ලී බඩු ඊගේ 5000 මුදල් ඊගේ 8000යි ඔව් සර් දෙක සටහන් ක්‍රමයට ලියන්නේ නැද්ද මේකෙදි මොකද පුතේ දෙක සටහන් ක්‍රමයට ලියන්නේ නැද්ද මේකෙදි දෙක සටහන් ක්‍රමයේ ඒ සංකල්ප කරන ලියන්නේ නැද්ද විතරදාන විතරදාන තමයි පුතේ මේ වත්කම් ටික හරට වගකීම් ටික බැලට මේ ගිණුම් වල ආරම්භක ශේෂ මේවා ගිණුම් කාර්යයේ ආරම්භයේ තිබ ශේෂ ඒක නිසායි ශේෂය ඊගේ කියලා ලියන්නේ විතරදානක් නෙමෙයි හරිද හරි ණයකෙති පාරල 25000යි ඊගේ 25000යි ඉදිරියට කළ රක්ෂණය 800යි ඊගේ 800යි තොගේ 8000යි ආයෝජන 25000යි ණය පාලන බැර පැත්තේ 7500යි උපජිත විදුලිය ඊගේ 450යි ප්‍රාග්ධනය ඊගේ 538850 ඔන්න ඔමයි හදන්න හර දේවල් හරටක් බැර දේවල් බැරටක් හිටින්න ලියන්න ඕන හරිද නෑ සර් තාම ලියනවා.
හරි සර්. අනිත් කට්ටිය කතා කරන්න. හරි සර්. right. එහෙනම් මම හිතනවා ලියලා ඉවරයි කියලා. ගන්න අභ්‍යාසාංක 6. අභ්‍යාසාංක 6. බලන්න අභ්‍යාසාංක 6 දී කියනවා ගාමිණී ව්‍යාපාරය 2020 1/14 නිමල් ව්‍යාපාරයේ ප්‍රයෝජන සඳහා 60000 ලීබඩු ගත්තලු. ගාමිණී ව්‍යාපාරයට අදාළව තමයි ලෙජර් කිව්වේ. ගාමිණී ව්‍යාපාරයේ නිමල්ගෙන් තමයි අරගෙන තියෙන්නේ. ජංගම නොවන වත්තා. ළමයි ගත්තා නම් මොකද වෙන්නේ? ලීබඩු කියන එක වැඩි වෙනවා. එහෙනම් ළමයි මොකද වෙන්නේ? ලීබඩු ගිණුමට හර කරලා නිමල්ගේ ගිණුමට මොකද කරන්නේ? බැර කරන්න ඕන. එහෙනම් වස්තුව වැඩි වීම හර කියන සිද්ධාන්තයත් ලීබඩු වලට හර කරලා වගකීම් වැඩි වීම බැර කියන සිද්ධාන්තයත් නිමල්ට බැර කරන්න ඕන. එහෙනම් මේ කියලියම පුතේ නම් මාරු කරලා නිමල්. මේ කියලියම මොකක්ද ලීබඩු. එහෙනම් නිමල් ලීබඩු හර නිමල් බැර. ළමයි යෝග පොදු ජාලය ගැහුවා නම් මෙන්න මේමයි ගන්න වෙන්නේ. එහෙනම් හර බැර කියලා ලියනවා. එහෙනම් පොදු ජාලය කියලා ලියනවා. මොකක්ද වෙන්නේ? ලීබඩු හර. එහෙනම් මේ අයිනට ලියන ලීබඩු හර 60000යි. නිමල් පොඩක් ඈඩ් කරලා බැර 60000යි. පරිලක්ෂයේ ලියන ලීබඩු ණයට ලබා ගැනීම කියලා මෙහෙම ඉලක්කම් ඉච්චරයි. ලීබඩු ණයට ලබා ගැනීම. right ඔය ගිණුම් දෙක ගහන්න. ගිණුම් දෙක ගහන්න. ලීබඩුයි නිමලුයි. ලීබඩු සහ නිමල්. ලීබඩු හර කරලා නිමල් බැර කරන්න. පොද්දවලේ යන්නේ ලීබඩු හර නිමල් බැර. සංලක්ෂයෙන් ලීබඩු ණයට ලබා ගැනීම. ලීබඩු ණයට ලබා ගැනීම. හරිද? හරි. අගන කට්ටිය ඉන්නවද? නෑ. ළමයි බලන්න එනම් අභ්‍යාසාංක 7 ලියන අභ්‍යාසාංක 7. ළමයි බලන්න අභ්‍යාසාංක 7. ව්‍යාපාරයේ ණය හිමියෙකුට 28500ක් ගෙවන්න තිබුණලු. ඒ සඳහා ව්‍යාපාරයේ 28500කින් ලීබඩු දීලා ලෙජර් ගිණුම් ජර්නල් සටහන් ඕකට තමයි පුතේ මාරු කිරීමේ සටහන් කියන්නේ. ඒ කියන්නේ එක ගිණුමක වටිනාකම තවත් ගිණුමකට මාරු කරන්න තියන් ඉන්න සටහන් වලට තමයි මේ මාරු කිරීමේ සටහන් කියලා කියන්නේ. බලමු කොහොමද ඔක ගන්න කියලා. දැන් බලන්න පුතේ ලීබඩු තමයි දීලා තියෙන්නේ. හැබැයි ණය හිමියා කාටද ණය හිමියෙක්ට ගෙවන්න තිබුණලු. එහෙනම් ණය හිමි පාලන ගිණුම ගත්තොත් ණය හිමි පාලන
වගකීමක් නිසා බැලපැත්තේ ශේෂය තියෙනවා 28500ක්. ළමයි මේකට දීලා තියෙන ලී බඩු. ළමයි අපි දන්නේ නැහැ ලී බඩු කිව්වම හරපැත්තේ කොච්චර ශේෂයක් තිබුණාද කියලා. ඒක නිසා මම කතරයක් ගන්නවා. ඇයි කතරයක් ගහන්නේ? මම දන්නේ නැහැ කොච්චර ලී බඩු තිබ්බද කියලා. එතකොට එන ලී බඩු දුන්නොත් මොකක්ද පිටත ගන්න? ලී බඩු නැති වෙන නිසා පුතේ ලී බඩු බැරබෙලව 28500ක්. මේක ණය හිමි පාලන ගිණුමට හර වෙනවා 28500ක්. එහෙනම් මෙතන ලියනවා ණය හිමි පාලන. මෙතන ලියනවා ලී බඩු කියලා. එතකොට ණය හිමිය ක්ලෝස් වෙලා යනවා. දැන් ණය හිමියට ගෙවල ඉවරයි. එහෙනම් ණය හිමියාට ගෙවුවයින් පස්සේ වගකීම් අඩුවීම හර කියන සිද්ධාන්තයට ණය හිමියට හර ගන්නවා. වත්කම් අඩුවීම බැර කියන සිද්ධාන්තයට ලී බඩු වලට බැර කරනවා. එහෙනම් පොදු ජානලයේ ඔක ලියන්නේ කොහොමද? පොදු ජානලයේ ගාන හදන්න බව අහ බලන්නේ නැහැ. ලියන්නේ කොහොමද? ණය හිමි පාලන. ණය හිමි පාලන හර 28500යි. ලී බඩු බැර 28500යි. සංලක්ෂය ලියනවා. ලී බඩු පවරාදීම සටහන් කළා. ලී බඩු පවරාදීම සටහන් කළා. right දැන් හදන්න බලන්න. ළමයි ඊළඟට බලන්න. කීවෙනි ගානද 8 වෙනි ගාන. ළමයි 8 වෙනි ගාන
ඉෂානි හරිද? හරි සර්. බලන්න අටවෙනි ගාන පාල්පෙන්නේ ව්‍යාපාරයේ 2020 3.31 දිනට උපුටාගත් තොරතුරු ටිකක් අපිට තියෙනවා. අපිට කියන පොදු ජර්නලය හදලා පියවීමේ සටහන් ලියලා පොදු ජර්නලය හදලා ලෙජර් කියමු. ළමයි පියවීමේ සටහන් හදන්න ඕන අර වියදම් සහ ආදායම් මාරු කරන්න ඕන. එහෙනම් ඔය රූල් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13. රූල් 18ක විතර හදා ගන්නකො පොදු ජර්නලය. පොදු ජර්නලයක් ගන්න. රූල් 18ක විතර. දැන් එක්කෙනා වීඩියෝ ඔන් කරලා තියෙනවා. හරිද ශානි? හරි සර්. දැන් මේකයි කරන්නේ. ආදායම් ගිණුම් වල තියෙන ශේෂ අපි ඉස්සෙල්ලා මාරු කරමු විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට. කොහොමද ආදායම් ගිණුම් වල ශේෂ මාරු කරන්නේ? සාමාන්‍යයෙන් ආදායම් ගිණුමකට තියෙන පුතේ බැර ශේෂයක්. අයින් කරන්න ආදායම් ගිණුම හර කරලා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය මොකද කරන්නේ බැර කරනවා. එහෙනම් ආදායම් ගිණුම් හොයලා අපි හර කරගෙන යනවා. මොනවද ආදායම් ගිණුම් කියලා බලමු. තමයි විකුණු. ඔව් ආදායම. එහෙනම් හර කරන්න විකුණු කියලා 3 ලක්ෂයක්. යන විකුණු හර 3 ලක්ෂයි. බැර ශේෂයක් තියෙන අයින් කරන්න හර කරනවා. ඊළඟට ආපසු එවුන් ගිණුමට තියෙන බහර ශේෂයක් ඒක ගන්න බෑ. විදුලිය දුන්වට්ටම් කොමිස් ආදායම් තියෙනවා. එහෙනම් හර කරන කොමිස් ආදායම් හර 1500යි. बोलना है ना ගැනුම් ආපසු යවුන් තියෙන බැර ශේෂයක්. අයින් කරන්න හර ගන්නවා ආපසු යවුන් හර 2000 රක්ෂණයේ ලඩවට්ටම් ගන්න පුළුවන්. හර ආදායම් නිසා ලඩවට්ටම් හර බැර ශේෂයක් තියෙන්නේ 600යි. ෂය ගන්න බෑ ජංගමනෝත්කම ලාභ ගන්න බෑ. එහෙනම් ආදායම් නැත්නම් බැර ශේෂ තියෙන දේවල් තියෙන්නේ ඔච්චරයි. එහෙනම් මේ ටිකේ එකතුව පුතේ ලාභ හා වෙනස් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය බැර. දැන් ටිකක් ඈඩ් කරගෙන ලාභ හා වෙනස් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය බැර කරන්න ඕන ඔය ඔක්කොම එකතුව 3 ලක්ෂයයි 1500යි 2000යි 600යි 3,80,100යි. නැගරදී 3,00,000යි 1,500යි 2,000යි 600යි 304යි 100යි. සංලක්ෂය ලියන්න ආදායම් හා ලාභ මාරු කරා.
ආදායම් හා ලාභ මාරු කළා කියලා අහන්නේ. සර් ඒකට උඩින් තියෙන එක පොඩ්ඩක් කියවනවද? මොකද අර ආදාය දැන් ලියපු එකට උඩින් තියෙන එක දැන් ලියපු එක පොඩ්ඩක් කියවන්න පුළුවන්ද? ආදායම් ටික තමයි බලන්න ගානේ. විකුණුම් කියනවා 3 ලක්ෂයක්, කොමිස් ආදායම් 1500ක්, ආපසු යවුම් 2000ක්, ලඩවට්ටම් 600ක්. ඕක තමයි දරශේෂ වශයෙන් හඳුනා ගන්න තියෙන්නේ. දරශේෂ වශයෙන් හඳුනා ගන්න තියෙන්නේ මේ ගානේ ඔච්චරයි. ආදායම් තියෙන්නේ විකුණුම්, කොමිස් ආදායම්, ආපසු යවුම් ලඩවට්ටම්. හැබැයි හොඳට මතක තියාගන්න ආපසු යවුම් කියන්නේ ආදායමක් නෙමෙයි. වියදම් අඩුවීමක්. හැබැයි දරශේෂයක් තියෙන්නේ. ආන්න ඒකයි කාරණාව. සර් ඉතුරු දෙකක් කියවන්න පල්ලෙහා තියෙන දෙක. ලාභ හා වෙනස් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය බැර 3,04,100යි. සල්ලක්ෂය ලියන්න ඕන ආදායම් හා ලාභ මාරු කළා. ආදායම් හා ලාභ මාරු කළා. ආදායම් හා ලාභ මාරු කළා. ඔය tie ළඟටම කරොත් ආදායම් හා ලාභ මාරු කළා. දැන් බලන්න අපි වියදම් මාරු කරමු. වියදම් කිනුමට තියෙන බැරශේෂ, හරශේෂය. අයින් කරන්න වියදම් බැර විස්තීර්ණ ආදායම් ප්‍රකාශය හර. එහෙනම් මෙතන ලියන ලාභ හා ලාභ අලාභ හා වෙනස් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය හර. අපි දන්නේ නැහැ. ඉතිරි ටික අපි ලියාගෙන යමු. පස් එකතු කර මොනවද තියෙන්නේ? ආපස් එවුම් 2500යි. බැරපැත්තට දාන්න. විදුලිය 5000යි. දුන්වට්ටම් 500යි. පොල්ණය 3000යි. තුන්දාහම 300යි. කැනුම් 1,88,000යි. රක්ෂණය 1,400යි. බලන්න ගන්න. ලඩවට්ටම් ගන්න බැස්සය 2,400යි. ජංගම නෝනවත්කම් ඉගෙනීමේ අලාභ. ජංගම නෝනවත්කම් ඉගෙනීමේ අලාභය 2,300යි. සංලක්ෂණය ලියනවා වියදම් හා අලාභ මාරු කළා. වියදම් හා අලාභ මාරු කළා. දැන් වියදම කීයද කියලා බලන්න ඕන. බලන්න 2,500යි 5000යි. 500යි 300යි. 1,88,000යි. 1,400යි 2,400යි 2,300යි. 202යි 400යි. ආන්න අර පැත්තට එනවා 202යි 400යි. මේ ටික එකතු තමයි මේ. ඔන්න මාරු කරපු වියදම් ටික ලං කරාම කැමරා එක බලන්න. ලාභ හා වෙනස් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය හර 202යි 400යි. ඊළඟට වියදම් ටික බැර කරගෙන යනවා. සල්ලක්ෂය ලියන වියදම් හා අලාභ මාරු කළා.
හරිද හතර ඉවරද? හතර ඉවරද? ඔව් සර්. right. එහෙනම් අපිට හිතනවා ලෙඩර් ගිරු. මම මේක මකනවා. එහෙනම් මම ඉතින් ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට දාලා පෙන්නන්න. එහෙනම් දාමු. ළමයි ඒක ලියන්න හදාගන්න රූල් 12,000ක් ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශ උද්ෘතේ ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය તમે આપી એટલે કે આદાયમ ටික ලියමු ආදායම් කියලා ඉරක් හදින්න right ළමයි ආදායම් කියුවා අපි ඉස්සෙල්ලාම ලියන්නේ සාමාන්‍ය අපි මේක පස්සේ ඉගෙන ගන්නවා හොඳයි අපි ඉස්සෙල්ලාම ලියන්නේ විකුණු කීයද ලක්ෂ 3යි කියන්නේ මොකම දෙවෙනි තීරේ දාන කමක් නැහැ සාමාන්‍යයෙන් කරන්නේ ආපසු ඒව අඩු කරන එක හොඳයි ලියන ආපසු ඒව අඩු කරනවා සාමාන්‍යයෙන් එහෙමයි කරන්නේ 2500 මෙහෙම වරහන් කරලා තියන්න. ඉතිරි ආදායම් කියන මොනවද තිබ්බේ? කොමිස් ආදායම්. කොමිස් ආදායම් තිබුණේ 1500ක් අඩ ගණන්. ලඩවට්ටම් 600යි. එච්චරයි ආදායම් වශයෙන් ලියන්න පුළුවන්. අසල් මේ ෆෝමැට් එක පිළිවෙල ලියනවා. තමයි වියදම් කියලා ලියන්න වියදම් ඉස්සෙල්ලාම ලියන්න සාමාන්‍ය කියනවා. කියනවා 1,80,000යි. මේක අර විකුණුම් වලින් ආපසු යවු අඩු කරා වගේ මෙයාගෙන් ආපසු යවු අඩු කරන්න ඕන. ආපසු යවු 2,000. ඉතිරි වියදම් ටික ලියාගෙන යන්න. විදුලිය 5000යි ඒකයි මතක තියාගන්න තියෙන්නේ. දුන්වට්ටම් 500යි. ගෝල්නයි 300යි. ප්‍රාක්ෂණය 1400යි. ෂය 2400යි. ජංගම නොවන වට්ටම් විකිණීමේ අලාභය 2300. අර විකුණුම් වලින් ආපසු යවුම අඩු වෙන්න ඕන ආදායම ගැනුම් වලින් ආපසු යවුම අඩු වෙන්න ඕන. අන්න ඒක මතක තියාගන්න ඒක අපි කොහොමද ඊළඟට කරන පාඩමකට ගන්නවා. විකුණුම් වලින් ආපසු යවුම මේකේ රිටර්න් එක අඩු වෙන්න ඕන. ගැනුම් වලින් ඒකේ රිටර්න් එක ආපසු යවුම අඩු වෙන්න ඕන. හරිද රන්වි? හරි සර්. ඉෂානි?
හරි සර්. අනිත් ළමයි 4 ළමයි ඉන්නවද? නෑ. එහෙනම් ලෙජර් ගිණුම් හදව මම පෙන්නන හදන හැටි. ළමයි ලෙජර් ගිණුම් අපි ඉස්සෙල්ලා දර කියන ඒවා හදලා පෙන්නන්න. දර තිබ්බේ මොනවද? දර ශේෂ තිබුණා විකුණු. මාත් එක හදන්න විකුණු. ආපසු යව්. ඒ වගේම කොමිස් ආදායම්. ඒ වගේම ලද වට්ටම්. ඕවා තමයි දර ශේෂ වශයෙන් තිබුණේ. එතෙල් ඒ හතර ගන්න. දැන් ළමයි 18ක් හිටියා. දැන් එන්නේ 14යි. 4ක් ගිහින්. සෝරි තමයි. මේ විභාගය ඉතින් අවුලක් නැහැනේ. ඒ වගේ නෙමෙයිනේ ඊළඟ පාර කරාම දෙවෙනි තුන් වත වතාව කරන්න පුළුවන්. මේ වතාවේ නැතුණාම. ඉතින් ළමයින්ම හිතනවා ඇති. අල්ලි තියෙනවනේ දෙමාපියන්ට ඕන දා. මේ පාර පෙළුණාම තාත්තා ගියාවේ අම්ම ගියා කමන්න ඊළඟ පාරක් කරපන්. ඇද්දුවන්නේ නැහැ. අල්ලි තියෙනවනේ කරවරාන්න තියෙන්නේ. නේද? දෙමාපියන්ටත් පව් අපිටත් පව් වෙනොත් දන්නේ ඕම කළා. බලන්න බැලන්ස් එක ටික ලියමු. ළමයි විකුණු වල තියෙන බැලන්ස් එකක් ආදායමක් නිසා ලියන්න බැලගත්ත ඊගේ ලක්ෂ 3යි. ආපසු යව් 2000යි. බැලගත්ත ඊගේ. කොමිස් ආදායම් 1500යි. ලද වට්ටම් 600යි. ඔන්න ඕවට තියෙන්නේ බැලන්ස් එක. ඇයි ආදායම් සහ මේ ආපසු යවු කියන්නේ වියදම් අඩුවීමක්. තමයි ඕම ආරු කරන්නේ කොහමද ඔක්කොම ගිනුම් හර කරලා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය බැර මම එකයි කිව්වේ. එහෙනම් ඉරි දෙකක් ගහලා තුලණය කළා B ආප්‍රේ කියලා ලියන්න. B ආප්‍රේ ලක්ෂ 3යි. B ආප්‍රේ ලක්ෂ 2000යි. B ආප්‍රේ 1500යි. B ආප්‍රේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශය 600යි. ආදායම් හර කරන්න. බලන්න එතකොට ආදායම් ගිණුම හර විස්තීර්ණ ආදායම් ප්‍රකාශය බලන්න. අර කියන්නේ මේ ආදායම් වල ලියනවා කියන එක තමයි. හරිද තමයි? හරි සර්. දැන් හරශේෂ ටික ලියාගමු. මොනවද හර තිබ්බේ? ඔයාලා මතක ගන්න ලියමු. හරශේෂ තිබ්බ ආපසු එවුම් නේද? ආපසු එවුම්. ගැනුම්. විදුලිය. දුන් වට්ටම්. बोलना है रक्षण है क्षय जंगम नवनवत्कम विकिनीमे अलाव ඕවට තියෙන හරශේෂ ඊළඟට යමු ආපසු එවුම් වලට 2500ක් හරශේෂ ගැනුම් වලට 1,88,000 විදුලියට 5000 දුන් වට්ටම් වලට 500ක් බොළනයට 300ක් රක්ෂණයට 1400ක් ක්ෂයට 2400ක් අලාභයට 2300ක් ඕවට තියෙන හරශේෂ ඒවා මාරු කරන්න බැර කරගෙන යන විස්තීර්ණ ආදායම් ප්‍රකාශ
ප්‍රකාශය කියලා. ව්‍යාප්‍රේ කියලා බර කරගෙන යනවා. ව්‍යාප්‍රේ 2500යි. ව්‍යාප්‍රේ 1,88,000යි. ව්‍යාප්‍රේ 9000යි. ව්‍යාප්‍රේ 500යි. ව්‍යාප්‍රේ 300යි. 2300යි. विस्तीर्ण आदाय प्रकाशय 2400යි. विस्तीर्ण आदाय प्रकाशय 1400. ඒවා ඔක්කොම බලන්න මම ලංකෝර පොඩ්ඩක්. ඒවා ඒ ගිණුම් වලට මොකද කරන්නේ? බැර කරගෙන යනවා. හරිද? තාම නෑ. අනිත් ළමයි කතා කරන්නේ නැහැ. හරි හරි සර්. හරි. දැන් දාන තියරි ටියුට් එක. හරි සර්. right. තියරි ටියුට් එක. බලන්න අපිට කියනවා 37 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ පහත ගණිත වලට අදාළ උපයෝගී පොත හා මූලාශ්‍ර ලේඛනය ලියන්න. ළමයි දැන් මේ දක්වා ඉගෙනගත්ත සියලුම උපයෝගී පොත් වලට අදාළ දිස්ත්‍රික්ක සටහන් තියෙනවා. දැන් මේක අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න නම් ඕන. මේක නැතුව ඉස්සරහට මොකක්වත් කරගන්න බැහැ. අපි යෝගි කරමු. බලන්න කාසියා නෝටු ලැබී. තමයි කාසියා නෝටු ලැබුණොත් මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒක අඩාල ගිණුමට බැර වෙනවා. එහෙනම් දිස්ත්‍රික්ක ප්‍රධාන ලියන මුදල් පාලන හර අඩාල ගිණුම බැර. මුදල් පාලන හර අඩාල ගිණුම බැර. මම දැන් උදාහරණයක් කියන්න. දැන් ණයගැටියෙක්ගෙන් සල්ලි ලැබුණා නම් මුදල් පාලන හර ණයගැටි පාලන බැර. විකුණුම් වලින් සල්ලි ලැබුණා නම් මුදල් පාලන හර විකුණුම් බැර. ලාභාංශ වලින් සල්ලි හම්බුණා නම් මුදල් පාලන හර ලාභාංශ බැර. ඔකයි ක්‍රම වේද. ළමයි මේ මොන උපයෝගී පොතේද ලියන්නේ? මට කියන කාසියා නෝට් ලැබුණොත් මොන පොතේද ලියන්නේ? මුදල් ලැබීම. මුදල් ලැබීම් ජර්නලය. good. මුදල් ලැබීම් ජර්නලය. උපයෝගී පොත තමයි මුදල් ලැබීම් ජර්නලය. තමයි මුදල් ලැබීම් ජර්නලයේ ඉන්වොයිස් රිසිට් අංකය මොකක්ද? රිසිට්
Ladupata. Ladupata, good. Ladupata. Hello. Oh. आवाज करें हाँ 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 ये था तुम करते oh हाँ 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 mang enak ko pala no gane अरे කාසියා නෝට්ටු ගෙවීම කාසියා නෝට්ටු ගෙවුවනම් දිස්සකතාන මොකක්ද සල්ලි පිට වෙනවා මුදල් පාලන බැර අදාළ ගිණුම හර කියන අදාළ ගිණුම හර මුදල් පාලන බැර අදාළ ගිණුම හර මුදල් පාලන බැර ළමයි දැන් එක්සැම්පල් එකක් කිව්වොත් විදුලියට සල්ලි ගෙවුවොත් විදුලිය හර මුදල් පාලන බැර ත්‍රාක්ෂණයට සල්ලි ගෙවුවොත් ත්‍රාක්ෂණය හර මුදල් පාලන බැර වරිපණම් වලට සල්ලි ගෙවුවොත් වරිපණම් හර මුදල් පාලන බැර එකයි යන්නේ මට කියන්නේ මේක මොන උපයෝගී පොතේද ලියන්නේ මුදල් ගෙවීම් ජර්නලය good මුදල් ගෙවීම් ජර්නලය මුදල් ගෙවීම් ජර්නලයේ රිසිට් එක මොකද්ද මුදල් ගෙවීම් වවුචර් මුදල් ගෙවීම් වවුචරය good බලන්න ඊළඟට චෙක් පත් ලැබීම කාසියා නෝට් ලැබුණු වගේම තමයි මුදල් පාලන හර අදාළ ගිණුම බැර මුදල් පාලන හර අදාළ ගිණුම බැර දැන් විකුණුම් වලින් සල්ලි ලැබුණොත් මුදල් පාලන හර විකුණුම් කර කරනවා විකුණුම් වලින් චෙක් එකක් අම්මනවා ළමයි මේකේ උපයෝගී පොත තමයි පොඩ්ඩක් කියන අපේ බල්ලෝ ටිකක් අවුල් වෙලා මම එකක් දීලා නැකම් හරි මොකද කීකේ හිටියේ චෙක් පත් ලැබීම් වල උපයෝග චෙක් පත් ලැබීම මුදල් පාලන හර අදාළ ගිණුම බැර ඒක ලියන්නේ ලැබීම් ජර්නලය ලදුපත තමයි රිසිට් එක ලැබීම් ජර්නලය ලදුපත දැන් චෙක් ගෙවීම සල්ලි ගෙවීම තමයි චෙක් ගෙවුවනම් පුතේ ඒ මුදල් පාලන බැර අදාළ ගිණුම හර දැන් විදුලියට සල්ලි චෙක් ගෙවුවනම් විදුලිය හර මුදල් පාලන බැර ඒක එහෙමයි එයා ලියන අදාළ ගිණුම හර මුදල් පාලන බැර අදාළ ගිණුම හර මුදල් පාලන බැර
ඊළඟට ඒක ලියන්නේ කොහෙද? ඒ ගෙවීම් ජර්නලයේ මුදල් ගෙවීම් වවුචරේ තමයි රිසිට් එක. හරි. එක්පත් ගෙවීම් හරි මුදල් ගෙවීම් වවුචරය තමයි රිසිට් එක මුදල් ගෙවීම් පොතේ ලියන්නේ. දැන් තැන්පත් කළ චෙක් අගරු වීම. තමයි තැන්පත් කරනකොට මුදල් පාලන හර වගේම තැන්පත් කළ චෙක් එක රිටර්න් වුණොත් මුදල් පාලන බැර වෙනවා. අදාළ ගිණුම හර. දැන් උදාහරණයකට ගත්තොත් ණයගැතියෙක්ගේ චෙක් එකක් රිටර්න් වුණොත් ණයගැති භාවය වැඩි වෙනවා. ඒක නිසා ණයගැති පාලන හර මුදල් පාලන බැර. ආන්න ඒකයි ක්‍රමවේදය. එළියන දිටුසටාන අදාළ ගිණුම හර මුදල් පාලන බැර. අදාළ ගිණුම හර මුදල් පාලන බැර. එතකොට ඒක ලියන්නේ කොහෙද? ලියන්න තැනක් නැහැ. උපයෝගී පොතක් නැහැ. ලියන්නේ පොදු ජර්නලයේ. පොදු ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය වෙන්නේ ජර්නල් වවුචරය. ළමයි මේකට බැංකු ප්‍රකාශය ගන්නත් පුළුවන්. ජර්නල් වවුචරය හරක් ටිකක් ගහලා බැංකු ප්‍රකාශය. මේ දෙකම හරි. බැංකු ප්‍රකාශය දිහා බලලා ගන්න. අපි බැංකු සඳුන් කරන ඊළඟ කතිවල. එතකොට කරන්නේ. බැංකු ප්‍රකාශයෙන් බලා ගන්න පුළුවන්. ඊළඟට නිකුත් කළ චෙක් අගරු. දැන් නිකුත් කරනකොට පුතේ මුදල් පාලන බැරනේ. අගරු කරොත් හර වෙනවා. දැන් ණය හිමියන් නිකුත් කළ චෙක් එකක් අගරුනොත් ණය හිමි පාලන බැර මුදල් පාලන හර වෙනවා. එතන යන දිටුසටාන මුදල් පාලන හර අදාළ ගිණුම බැර. මුදල් පාලන හර අදාළ ගිණුම බැර. එහෙනම් උපයෝගී පොතේ එකේ පොදු ජර්නලය ජර්නල් වවුචරය. ළමයි යෝග්‍ය මූලාශ්‍ර ලේඛනයේ ජර්නල් වවුචරයට අමතරව බැංකුව නිකුත් කළ චෙක් එක රිටර්න් වුණොත් එවනවා බැංකු නිවේදනය. ඒක ගන්න පුළුවන්. බැංකු නිවේදනය. කියන්නේ බැංකු නිවේදනය. බලන්න ඊළඟට අත්පිට විකුණුම්. අත්පිට වික්කරන් සල්ලි ලැබෙනවා මුදල් පාලන හර විකුණුම් බැර. මුදල් පාලන හර විකුණුම් බැර.
කියන්නේ ලැබීම් ජර්නලය රිසිට් එක ලදුපත. ඊළඟට බලන්න ණයට තොග විකුණුම්. එහෙනම් ණය ගැති භාවය වැඩි වෙනවා. ණය ගැති පාලන හර විකුණුම් බැල. ණය ගැති පාලන හර විකුණුම් බැල. ඒක ලියන්නේ විකුණුම් ජාලය විකුණුම් ඉන්වොයිස් එක රිසිට් එක. සෞපයෝගී පොතයි මූලාශ්‍රය කරන්නේ මොකද්ද? විකුණුම් ජාලය විකුණුම් ඉන්වොයිස් එක. ඊළඟට බලන්න අත්පිට තොග ගැනුම් සල්ලි පිට වෙනවා. එහෙනම් ගැනුම් හර මුදල් පාලන බැර. ගැනුම් හර මුදල් පාලන බැර. ඒක ලියන්නේ ගෙවීම් ජර්නලය මුදල් ගෙවීම් වවුචරය තමයි රිසිට් එක. සර් එතකොට ගැනුම් ජර්නලය ගැනුම් ඉන්වොයිස් එකද? අත්පිට තෝග ගත්තාම පුතේ ගැනුම් හර මුදල් පාලන බැර. මුදල් ගෙවීම් ජර්නලය ගෙවීම් වවුචරය. ඊළඟට තමයි තියෙන්නේ ණයට තෝග ගැනුම්. ණයට තෝග ගත්තාම ගැනුම් හර ණය හිමි පාලන බැර. ඒකේ ගැනුම් ජර්නලය ගැනුම් ඉන්වොයිස් එක. ණයට ගත්තාම ගැනුම් හර ණය හිමි පාලන බැර. ගැනුම් ජර්නලය ගැනුම් ඉන්වොයිස් එක. ඊළඟට බලන්න සර් ගන්න පුතේ. ණයට තොග මේ ණයට තොග ගැනුම් වල විත්ත සටහන යන්නේ කොහමද? මොකද පුතේ? තොග ගැනුම් වල විත්ත සටහන අත්පිට ගැනුම්ද ණයට ගැනුම්ද? ණයට තොග ගැනුම්. ණයට තොග ගත්තාම ගැනුම් හර මං කිව්වා ණය හිමි පාලන බැර. ගැනුම් හර ණය හිමි පාලන බැර. ගැනුම් ඉන්වොයිස් ජර්නලය ගැනුම් ඉන්වොයිස් එක. හරි සර්. ඊළඟට බලන්න ණයට විකුණුව තොග ආපසු එවීම. මන් දුන්නා දිග සටහන. ආපසු එවුම් හර ණය ගැති පාලන බැර. ආපසු එවුම් හර ණය ගැති පාලන බැර. ඕකේ මූලාශ්‍රයේ උපයෝගී පොත ආපසු එවුම් පොත බැරපත මූලාශ්‍රයේ කරේ ආපසු එවුම් පොත බැරපත.
ඊළඟ ආපසු යැවීම ණය හිමිපාලන හර ආපසු යැවුම් බැර. ණය හිමිපාලන හර ආපසු යැවුම් බැර. එහෙනම් ආපසු යැවුම් ජර්නලයේ යන්නේ රිසිට් එක හරපත. රිසිට් එක හරපත. ඊළඟ බොල් ණය කපා හැරීම. බොල් ණය වල විතසතාන බොල් ණය හර ණය ගැතියෝ බැර වියදම් වැඩි වේ වත්කම් අඩු වේ. ඒක ඇතුළේ දාන්න. බොල් ණය හර ණය ගැති පාලන බැර. ඕක ලියන්න පොදු ජර්නලයේ ජර්නල් වවුචරය. පොදු ජර්නලයේ ජර්නල් වවුචරය. ඊළඟට බලන්න දුන් වට්ටම්. මතකද දුන් වට්ටම් විතරනේ දුන් වට්ටම් හර ණය ගැති පාලන බැර අපු මුදල් පොතේදී කරා. මුදල් පාලන දුන් වට්ටම් හර ණය ගැති පාලන බැර. එහෙනම් ඕක ලියන්නේ ලැබීම් ජර්නලය. ලදුපත තමයි රිසිට් එක. ලැබීම් ජර්නලය ලදුපත. ඒක ලදුපතෙන් අඩු කරලා පෙන්නනවා. ඊළඟ ලදවට්ටම්. ණය හිමිපාලන හර ලදවට්ටම් බැර. දුන් වට්ටම් වල දෙපසටම අපි ඉස්සෙල්ලා කිව්වා දුන් වට්ටම් හර ණය ගැති පාලන බැර. ඒක ලියන්නේ ලැබීම් ජර්නලයේ ලදුපත. ඒතර ලද වට්ටම් වල රිස්ලානික අනිත් පැත්ත. ණය හිමිපාලන හර ලද වට්ටම් බැර. ණය හිමිපාලන හර ලද වට්ටම් බැර. ඒක අරක ලැබීම් ජර්නලය. මේක ගෙවීම් ජර්නලය. ඒතර ගෙවීම් ජර්නලය රිසිට් එක වෙන්නේ ගෙවීම් වවුචරය. බලන්න එහා පැත්තේ 16 ණය ගැතියන්ගෙන් පොලි අය කියනවා. ළමයි ණය ගැතියන්ගෙන් පොලි අය කරොත් ණය ගැති භාවය වැඩි වෙනවා. ණය ගැති පාලන හර පොලි ආදායම් බැර. ණය ගැති පාලන හර පොලි ආදායම් බැර.
ඒක ලියන්න පොදු ජර්නලයේ ජර්නල් වවුචරය. පොදු ජර්නලයේ ජර්නල් වවුචරය. ඊළඟ ණය හිමියන් පොලියයි කියලොත් ඒක අනිත් පැත්ත වියදම් දැන්. පොලි හර ණය හිමි පාලන බැල. පොලි හර ණය හිමි පාලන බැල. ඒක ලියන්නේ පොදු ජර්නලයේ ජර්නල් වවුචරය. ළමයි 18 බොල්නයි ලැබීම මේක වෙනම කතා කරන්න ඕන එකක්. දැනට මම ඔයගොල්ලෝට එක දිටසටහන් දෙකක් ලියනවා ඈ. ඕකට දිටසටහන් දෙකක් තියෙනවා. එක ණය ගැටියකින් ලැබෙන මුදල් සහ ණය ගැටිය බොල්නයි වුණ දිහට ආපස්සට හරවන්න ඕන. එහෙනම් ඉතින් ලියන පළවෙනි එක තමයි මුදල් පාලන හර ණය ගැටි පාලන බැල. ඉතින්නම් පළවෙනි දිටසටහන තමයි මුදල් පාලන හර ණය ගැටි පාලන බැල. ඒකේ උපයෝගී පොත ලැබීම් ජර්නලයේ ලදුපත. ඊළඟ දිටසටහන තමයි අවුල් වෙන්නේ අපගොල්ලන්ට ණය ගැටිය නගා හිටවන එකේ. ඒකේ වෙන්නේ මෙහෙමයි. කොහොමද ණය ගැටි පාලන හර. මම පස්සේ කියලා දෙන්නම්. ණය ගැටි පාලන හර එක අවුලක් නැහැ. හැබැයි වැඩසටහන් තුනක් තියෙනවා. එක්කෝ බොල් ණය. නැත්නම් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. නැත්නම් අඩමාන ණය වෙන් කිරීම. බැලආන්. දැන් තුනකින් එක ඕන දැනකට ඒ තැන් තුනක් තියෙනවා දාන්න. ඒක කොයි තැනකටද දාන්නේ කියලා මම ගානක් හදනකොට පෙන්නන්නම්. ණය ගැටි පාලන හර බොල් ණය විස්තීර්ණ ආදායම් ප්‍රකාශය අඩමාන ණය වෙන් කිරීම බැල. ණය ගැටි පාලන හර බොල් ණය විස්තීර්ණ ආදායම් ප්‍රකාශය අඩමාන ණය වෙන් කිරීම බැල. ඒක තමයි පොදු ජර්නලයේ ජර්නල් වවුචරය. පොදු ජර්නලයේ ජර්නල් වවුචරය. හරිද? තමයි 19 බලන්න. ජංගම නොවන වත්කම් ණයට ගත්තොත් මොකද වෙන්නේ? ජංගම නොවන වත්කම් හර අදාළ ණය හිමි ගිණුම බැල. ජංගම නොවන වත්කම් හර අදාළ ණය හිමි ගිණුම බැල. ජංගම නොවන වත්කම් හර අදාළ ණය හිමි ගිණුම බැල. ඒක ලියන්නේ ළමයි පොදු ජර්නලයේ ජර්නල් වවුචරය. තමයි ඊළඟට තියෙන ප්‍රතිපියවීම.
අපි ඔය පස්සේ ඊළඟ දවසේ කතා කරනවා. තමයි ප්‍රතිපියවුවා කියන්නේ ණය ගැතියෙක් ණය හිමියට හිලව් කරනවා. ඒ කියන්නේ එකම පුද්ගලයාගෙන් සල්ලි ලැබෙන්නත් තියෙන්න පුළුවන්. එකම පුද්ගලයාට සල්ලි ගෙවන්න තියෙන්නත් පුළුවන්. අන්න ලැබෙන්න තියෙන අගයට ගෙවන්න තියෙන අගේ හිලව් කරොත් ණය ගැති භාවයත් අඩු වෙනවා. ණය හිමි භාවයත් අඩු වෙනවා. එතකොට කරන්නේ ණය හිමි පාලන හර ණය ගැති පාලන බැර. ලියන්න. ණය හිමි පාලන හර ණය ගැති පාලන බැර. ණය හිමියෝ අඩු වෙන නිසා ණය හිමි පාලන හර කරනවා. ණය ගැතියොත් අඩු වෙන නිසා ණය ගැති පාලන බැර කරනවා. ණය හිමි පාලන හර ණය ගැති පාලන බැර. ඕකේ ලියන්නේ පොදු ජර්නලයේ ජර්නල් වවුචරය. ඊළඟට දුම්වට්ටම් අවලංගු කිරීම. ළමයි දුම්වට්ටම් අවලංගු කරොත් දුම්වට්ටම් වල දිටසතාන දුම්වට්ටම් හර ණයගති පාලන බැරනේ. ඒක අවලංගු කරොත් අනිත් පැත්තට හරවන්න ඕන. අනිත් පැත්තට කොහොමද ණය ගැති පාලන හර දුම්වට්ටම් බැර. ලියන්න ණය ගැති පාලන හර දුම්වට්ටම් බැර. ඒක ලියන්න පොදු ජර්නලයේ ජර්නල් වවුචරය. හරි. ඔන්න මම දිගසතහන් ටිකක් දුන්නා. ඕගොල්ලොන්ට දැනගන්න ඕන දිගසතහන් තියෙනවා නම් උපයෝගී පොත මූලාශ්‍ර ලේඛනයත් එක්ක මට කියන්න පුළුවන් දැන් අහන්න පුළුවන් ඕගොල්ලොන්ට. මම දන්නවද කියලා චෙක් කරන්නත් පුළුවන්ද? අහන්න බලන්න ඕගොල්ලොන්ට දැනගන්න ඕන එකක් තියෙනවා නම් නැද්ද? තනුවි නෑ සර්. ඒකට ඔක්කොම දන්නවා? ඔක්කොම දන්නේ. එහෙනම් ඉතින් අහන්න බෑ. ඈ? හරි. අපි යන තව අමුණු පස්සේ ලියමු. බලන්න 238 පාලන ගිණුමක් කියන්නේ මොකද්ද? ව්‍යාපාරේ දකින්න පුළුවන් පාලන ගිණුම බලන්න. දැන් මේ පාලන ගිණුම මේ කන්ට්‍රෝල් account එකක් කියන්නේ ව්‍යාපාරික ගිණුම් රාශියක් වෙනුවෙන් තියාගන්න තනි ගිණුමකට කියන පාලන ගිණුමක්. මේ ව්‍යාපාරයක දකින්න පුළුවන් පාලන ගිණුම් කිහිපයක් තියෙනවා. ප්‍රධාන එක තමයි ණය ගැති පාලන, ණය හිමි පාලන. ඒ හැරුණයින් පස්සේ මුදල් පාලන, සුළු මුදල් ගෙවීම පාලන, ඉස්සරහට වැටුප්පා වේතන පාලන, එහෙම කිහිපයක් තියෙන ඉගෙන ගන්න. මේ පාලන ගිණුම් වල තියෙන ප්‍රයෝජන මොනවද? ප්‍රධානම තමයි මේ ගිණුම් රාශියක් තුලින් තියාගන්න තනි ගිණුමක් නිසා අපිට ගිණුම් තියන්න ලේසි. ලෙජර් එක අනිවාර්යයෙන්ම විශාල වෙන එක වළක්වනවා. සමස්ත ණයගැතියෝ ණය හිමි පිළිබඳ තොරතුරු ඉක්මනින්ම ගන්න ලේසි. පෞද්ගලික ගිණුම් හදන්න නැතුව අපිට ශේෂ පිරිසුම් පිළියෙල කළා මූල්‍ය ප්‍රකාශන හදා ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ ටිකක් තියෙනවා. right. අපි ඒ ටික ලියමු. බලන්න පාලන ගිණුමක් කියන්නේ මොකක්ද? දැකන්නේ පාලන ගිණුම්. ලියන්න. ගිණුම් රාශියක් වෙනුවෙන් පොදු ලෙජරේ තබා ගන්නා තනි ගිණුම. පොදු ලෙජරේ තබා ගන්නා තනි ගිණුම පාලන ගිණුම වේ. පොදු ලෙජරේ තනි ගිණුම පාලන ගිණුම වේ. උදාහරණ ලියන්න. එතන ණය ගැති පාලන, ණය හිමි පාලන, ණය ගැති පාලන, ණය හිමි පාලන, මුදල් පාලන, සුළු මුදල් ගෙවීම පාලන. ණය ගැති පාලන, ණය හිමි පාලන, මුදල් පාලන, සුළු මුදල් පාලන. එහෙම ලියන්න.
ඊළඟ වැටුප්පා වේතර පාලන. එහෙම එකකුත් තියෙනවා. හරි. ඊළඟ බලන්න මේක අහනවා පාලන ගිණුම් වල ප්‍රයෝජන. ඊළඟ එක ලෙජර් ගිණුම් අනවශ්‍ය ලෙස විශාල වීම වැළැක්වීම. ලෙජර් ගිණුම් අනවශ්‍ය ලෙස විශාල වීම වැළැක්වීම. ඊළඟට පෞද්ගලික ගිණුම් තුලනය නොකර ශේෂ පිරික්සුම් පිළියෙල කිරීමට හැකිවීම. පෞද්ගලික ගිණුම් තුලනය නොකර ශේෂ පිරික්සුම් පිළියෙල කිරීමට හැකිවීම. ගිණුම් තැබීම ශ්‍රම විභජනයක් කිරීමට හැකිවීම. ගිණුම් තැබීම ශ්‍රම විභජනයක් කිරීමට හැකිවීම. ගිණුම් තැබීම ශ්‍රම විභජනයක් කිරීමට හැකිවීම. ඊළඟට අභ්‍යන්තර හා බාහිර විගණනයට පහසු වීම. අභ්‍යන්තර හා බාහිර විගණනයට පහසු වීම. ලෙජර් ගිණුම් ගොඩක් තනි ගිණුමකින් ගහන්න පුළුවන් නේද? මොකද? ලෙජර් ගිණුම් ගොඩක් තනි ගිණුමකින් ගහන්න පුළුවන් නේද? ඔව් මම ඒක ඇහුවේ ලෙජර් ගිණුම් අනවශ්‍ය ලෙස විශාල වීම වැළැක්වීම කියලා. හරිනේ? හරි සර්. ළමයි කියලා ලියුවයි 4යි සර්. 4යි. ළමයි ණය ගැතියන් හා ණය හිමියන් සම්බන්ධ තොරතුරු ඉක්මනින් ලබා ගැනීම හැකියවීම කියලා ඉවද? නෑ සර්. දැන් ණය ගැතියන් හා ණය හිමියන් සම්බන්ධ තොරතුරු ඉක්මනින් ලබා ගැනීමට හැකියවීම. ළමයි මේ මතක් වුණ වෙලාවේ මේ ඇහුවේ දැන් අද මගෙන් අර මගේ හිතවත් දරුවෙක් කැම් යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර් එකේ බේසික් මැත්ස් කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒ සබ්ජෙක්ට් එකට ප්‍රශ්නයක් අද මට WhatsApp වලින් එයා එවලා තිබුණා. ඒකේ තිබුණ ළමයි මේ නිදන් අරමුදල් ක්‍රම කියලා ඉංග්‍රීසියෙන් තිබ්බ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ වගේ එකක්. දැන් උදාහරණයක් අරගෙන ඔයගොල්ලෝ මැත්ස් වල කරාද කියලා බලන්න. දැන් හිතන්න අපි අනාගතයේදී ලක්ෂ 5ක යන්ත්‍රයක් ගන්න බලාපොරොත්තු වෙනවා. 100ට 12යි පොලිය. එතකොට හැම අවුරුදු 6කට පස්සේ තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඒ ගානම කියන්නම්කෝ. ඒ ගාන තිබුණේ අවුරුදු 6කට පස්සේ තමයි යා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ලක්ෂ 5ක් ඕන. පොලිය 100ට 12යි. දැන් එයාගේ ටාගට් එක තමයි සල්ලි ටිකක් ඉතිරි කිරීමේ ගිණුමක දාගෙන යනවා. එහෙනම් අවුරුදු 6කට පස්සේ ලක්ෂ 5ක් ගන්න ඉතිරි කිරීමේ ගිණුමේ කීය දාගෙන යන්න ඕනද? අන්න ඒක තමයි ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ?
අවුරුදු 6කට පස්සේ ලක්ෂ 5ක යන්ත්‍රයක් ගන්න යනවා කියලා තියෙනවා එකේ. ඒ ලක්ෂ 5 යන්ත්‍රය ගන්න මෙයා ඉතිරි කිරීමේ ගුණමක සල්ලි දානවා. එතකොට පොලි අනුපාතය 112යිලු කීය ගානේ දාගෙන යන්න ඕනද කියලා අහන ප්‍රශ්නේ. ඔකට කියන්නේ නිදන් අරමුදල් ක්‍රමය කියලා. ඔක අපි මැත්ස් වල සූත්‍රයක් පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ සූත්‍රයක් යූස් කරාද කියලා මට කියන්න. future value equal present value එක දාන r n ඍණ එක දාන r බෙදීම r ඔහොම එකක් මම කියන්නවද? ඔහොම එකක් කියන්නවද? මැත්ස් වල පොලිය ගන්නකොට මේ වගේ සූත්‍රයක් මෙතන 81 එකේ මැත්ස් ළමයි ඉන්නේ අහන්නකෝ. अंजलि मालू तुम्हें की कहने वाला ඔය ඉගැන්නුවේ නැද්ද ඔයද? මොකද පුතේ? ඉගැන්නුවේ නැහැ. ඉගෙනනවා හරි. අනේ මට එනවා මේක මතක් කරගන්න ඊළඟ දවසේ මැත්ස් කරනකොට මේකට කියන්නේ නිදාන අරමුදල් ක්‍රමය. මේක මට මතක් කරගන්න. මේක උගන්වන්න ඕන ඔයගොල්ලන්ට. මේකෙන් එහෙම ප්‍රශ්න අහන්නේ නැහැ. ඒ වුණාට මේකත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මේ යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර් එකේදී ඒ ළමයි ඇහුව ප්‍රශ්නයක්. ඒ වුණාට මේක දැනගන්න ඕනේ. රයිට්? හරි. අපි ඊළඟ දවසේ නම් කරමු. ඊළඟ දවසේ මේ කොටා ඉවර කරනවා. පාස් පේපර්ස් අරගෙනම පන්තියට එන්න. පාස් පේපර්ස් ඕනේ. රයිට්. අපි ඊළඟ දවස් කරමු. හරි. ඔක්කොම පුතාණයි